නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉමං කහම් භික්ඛවේ අපමාද පලං සම්පස්සමානෝ තේසම් භික්ඛූනං චසු පස්සායතනේසු අපමාදේන කරණීයන්ති වදාමීති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පවුලේ ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දීම සඳහා නැරඹීම සඳහා ඉඩාවකාශ සලසාගත්තා වූ ලක්වාසී ලෝවාසී සදහැවර පින්නතුනි, අනුග්‍රහක බෞතුන් අපට නිවන් මගට උපනිශ්‍රණ පරිදි කැමති ධර්ම දේශනාවක් කරන්නයි කියන විවෘත ආරාධනාව සපයා තිබෙනවා. අපට සවන් දෙන ඔබ දන්නවා එවිට මා ළඟ තිබෙනවා කියලා දහම් පෙළවල්. මේ පෙළවල් වල ඊළඟ එකක් තමයි ඊට පස්සේ පැහැදිලි කරන්නේ. මේ අංගුත්තර නිකායේ චතුක්ක සංයුත්ත නිකායේ චතුක්ක නිපාතයයි. මේ දේවදහ වග්ගයේහි පළවෙනි සූත්‍රය හෙවත් දෙව්දහ නුවරදී භික්ෂූන්ට වදාළ දේශනාවක්. භික්ෂූන්ට වදාළ දේවල් ඇයි ගිහි අපට කියන්නේ කියලා හැම හිතන්නේ නැතිව එතන ඉතින් භික්ෂුන් වහන්සේලා විතරක් ඉන්න ඇති. මට කියවල බලනකොට තේරෙනවා උන්වහන්සේලාට තිබෙන ගැටලුවත් ඔබට තිබෙන ගැටලුවත් දෙකම එකක්. උන්වහන්සේලාට තිබෙන ගැටලුව විසඳගන්න ඕන ආකාරයේ බුදුරජාණන් වහන්සේට වදාළ දේ මේ දහම් පෙළ ගැලපෙන ඕනෑ කෙනෙකුට එදා අද ඉදිරියට හැමදාටමත් අලංගුයි. ඊළඟ බුද්ධෝත්පාදයක මිනිසා උපදින්නේ මේ විදිහට ඇස්කම් නාසය ඇතුව නම් එදාටත් ඕකමයි වළංගු වෙන්නේ. පරිණාමයේදී වෙනස්සත් එක්ක හැදෙද්දී දන්නේ නැහනේ. එහෙම නැත්නම් මේ විදිහ නම් මේ මම මතක් කරන ලෝකෙට ඇවිදින් ලෝකෙත් එක්කලා සම්බන්ධතා ඇති කරගන්න ගිහින් හදාගත්ත වැටුණ අමාරුවකින් හදාගත්ත නෙවෙයි වැටුණ අමාරුවකින් ගොඩේ ගන්න බැරුව ලෝකයා දඟලනවා. මේකට විසඳුම් ඉතින් විවිධාංශයෙන් ඉදිරිපත් කරනු ලබනවා. සමාජයේ විසඳුම්, ආර්ථික විසඳුම්, අධ්‍යාපන විසඳුම් ආදී කොට ඇති. නමුත් ප්‍රතිඵලය 100ක් සාර්ථක වෙන්නේ නැහැ. 5ක් 10ක් 15ක් 20ක් ලෞකික ප්‍රතිඵල ලැබුණාම ලෝකෝත්තර ප්‍රතිඵල ඉදිරිපත් කරන්න පුළුවන් සමතෙක් බුදුවරයෙකුට පෙර ආත්ව ලෝකෙ හිටියේ නැහැ. බුදුවරයෙක් තමයි ඒක ඉදිරිපත් කරන්නේ. අනතුරුව බුදුන්ගත් මග හෙලි කරනවා නම් පමණක් මේ විසඳුම ලබා දෙන්න පුළුවන්. මේක ඉතා වැදගත් දහම් කරුණක් මම දකින නිසා තමයි මේක ගත්තේ. මේ පොත්වල දහස් ගණන් ධර්ම දේශනා තිබෙන්නේ. අපි සේරම පහේ කියවලා තිබෙනවා. සරල තැනකට අවශ්‍ය නම් සරල දෙයක් කියන්න, ගැඹුරු තැනකට අවශ්‍ය නම් ගැඹුරු දෙයක් කියන්න. ඒ වගේම ඉදිරිපත් නොකළ දේශනාවක ගැඹුරු පැහැදිලි කරන්න අපට හැකියාව තිබෙනවා. එනවා මේ බුදුන් වහන්සේ වදාරලා තිබෙන කාරණය ඔබේ අවධානයට යොමු කරන්න. ඒකට හේතුවක් තිබෙනවා. මේ උන්වහන්සේ සඳහන් කළ භික්ෂුන් වහන්සේලා ඔක්කොටමත් තිබෙන්නේ දොරවල් 6. ඔබටත් තියෙන දොරවල් 6නේ. මේ දොරවල් 6 බුදුන් හමු නොවු මිනිසුන්ගේ කාර්යභාරය සහ දුකින් මිදලා ජීවත් වෙන්න කැමති නම් බුද්ධාවාදයේ කාර්යභාරය කුමක්ද කියන එක තිබෙන්නේ. ඔබටත් ඒ ආයතන 6 තිබෙනවානේ. එතකොට බුදුන් වහන්සේ මේ වගේ ප්‍රකාශයක් පළමුව පෙන්නනවා. නාහං භික්ඛවේ සබ්බේ සංඤේව භික්ඛූනං චසුපත් පස්සායතනේසු අපමාදී කරණීයන්ති වදාමි. මම මහණෙනි හැම දිනාටම මේ ආයතන 6ෙහි අප්‍රමාද වෙන්න ඕන කියලා කියන්නේ නැහැ. ඒක සිංහල තේරුම එහෙමයි. ඒ හේතුව
හැමදෙනාම ස්පර්ශ ආයතන තුළ පමා නොවී කටයුතු කළ යුතුයි කියලා කියන්නෙත් නැහැ. ඒකෙත් තිබෙනවා කිසියම් ආකාරයක වෙනසක්. පාළි අපි අතහැරලා කියමුකෝ. ඒ භික්ෂුන් අතර අරහත් වූ කෙලෙස් බැහැර කළ බඹසර වැස්ස නිමා කළ යුතු දේ කරන ලද කෙලෙස් බර බැහැර කර පිළිවෙලින් මගඵල පිළිවෙලින් නිවන් සාක්ෂාත් කළ භවබන්ධනයන් සය කළ මනා අවබෝධයකින්ම කෙලෙසුන්ගෙන් නිදහස් වූ භික්ෂුන් ඉන්නවා. අන්න ඔවුන්ට ස්පර්ශ ආයතන තුළ ආය පමා මේ නොවී කටයුතු කරන්න කියලා කියන්නේ නැහැ. මොකද ඒකට හේතුව මොකක්ද? ඔවුන් විසින් අප්‍රමාදීව කරගෙන තියෙන්නේ ඔවුන් ප්‍රමාද වෙනවා කියන එක සිදුවන අය නෙවෙයි. කතං කරණියන් නාපරං ඉත්තත් ඔවුන් කළ යුතු කියලා කරලා තිබෙන්නේ. ඔබට ඕන නම් මේ මම සිංහලෙන් කියප ටික පාලිනුත් කියන්නම්. ඒතේ භික්ඛවේ භික්ඛු අරහන්තෝ කීනාසෝ ආවසිතවන්තෝ කතකරණීයා ඕහිත බාරා අනුප්පත්ත සදත්තා පරික්ඛීන භව සංඥා සංයෝජනා සම්මදඤ්ඤා විමුක්තා තේසහම් භික්ඛවේ භික්ඛූණං චසු පස්සායතනේසු න අප්පමාදේන කරණියන්ති වදාමි තං කිස්ස හේතු තං තේසං අපමාදේන අබ්බහං තේ පමජ්ජතු. ඒගොල්ලෝ හයෙන් කරන්න ඕනේ වැඩේ කරලා ඉවරයි. අනිත් අයට බුදුන් වහන්සේ කරලා නැති නිසා කරන්න වැඩක් පෙන්නනවා. ඔබටත් ගෞතම සාසනය තුළ නිවිසනසී ජීවිතයක් ගත කරන්න ඕන නම් මේක සලායතන වර්ගයේ ආයතන 6 මුල් කොටගෙන ඔබ අතින් වුණ වරදක් තියෙනවා. ඒක ආපහු නිවැරදි කරගන්න කරන්න වැඩක් තියෙනවා. බලමු මොකද්ද කියලා. එතකොට මේක මේ ඒචකෝ භික්ඛවේ භික්ඛු කියන පදය මම ඊට පස්සේ ඔබ සඳහා අර්ථයෙන් ගන්නවා. හොයන හැම දිනා සඳහාම කියන අර්ථයෙන් ගන්න වෙනවා. මොකද මේ මතේම සමාජයේ පැතිරලා තියෙනක මහත් විනාශයක්. මේක කැලේට ගිහින් තනියෙන් හදන්න ඕන මහණෝනෙන් පස්සේ කරන්න ඕනක් කියන ආකල්පයක් සමාජයේ පැතිරලා තිබෙනවා. නැහැ. තේරෙන අපටයි තේරෙන්නේ කැලේට යාමක් ආරම්භ වුණේ බුදුන් වහන්සේ පෙර ආතුව මග ඇරලා ඉන්න. උන්වහන්සේ කැලේටම යන්න ඕන කියලා ඉල්ලපුවාම දේවදත්ත කැමති කෙනෙක් නැත්නම් ගියාවයි කියලා වදාලා ඉරුණාම අනිවාර්ය කළේ නෑනේ. ඒ වගේම යනවා නම් යන්න කිව්වා. ත්‍රිවිධ විතර්ක හඳුනා ගන්න පුළුවන් අය නැත්නම් යන්න එපයි කියලාත් කිව්වා. ඒ මොකද එහෙ ගිහින් ආපහු සිව් දිනසා ගන්න වතුරට පනින්න එල්ලිලා මැරෙන්න එහෙම ඉඩ තියෙන නිසා. මොකද ඒ ත්‍රිවිධ විතර්කනේ මේ සමාජයේ ඔක්කොම පිස්සෝ හදන්නේ. ඒක දරා ගන්නට අවශ්‍ය සතිය ඉගෙන ගත්තා නම් එහෙ ගිහින් හදන්න පුළුවන්. තේරුම් ගත්ත පුද්ගලයාට එහෙට වඩා කරුණු මෙහෙ හමු වෙනවා. හමුවීමේදී හදා ගන්න කටයුත්ත තේරුම් ගත්ත පුද්ගලයාට වඩා මෙහෙ පහසු වෙනවා කියලා අපි දකින්නේ. තේරුම් ගත්ත අය වශයෙන් අපි මෙහෙම කියන්නේ. ඒ නිසා ගෘහස්ත ජීවිතය ගත කිරීමේදී හෝ නැත්නම් සම්මත ගිහි පැවිදි දෙකේදී අදාළ ශික්ෂාපද හෝ ගමන් යෑමේ හෝ ආහාර ගැනීමේ වෙනස්කමක් තිබෙනවා. මතක තබා ගන්න. ඒ සම්මතීන් කියන්නේ ඒක තමයි. ඒ සම්මතීන් තුළ හිටියයි කියලා ඔක්කොටම තියෙන දොරවල් 6 මේ දොරවල් 6 පස්සායතන ආනි කියන එකේ තේරුම ටිකක් ගැඹුරු එකක්. ඒක ඔබ විසින් හදාගත්ත දෙයක් කරනම ලෝකේ තියෙන දෙයක් නෙවෙයි කියලා තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න බැරි තාක්කල් මේ ඇහැට හම්බ වෙන එක පස්සකේ කියා ඉඳී හැමදාම. ඒ නිසා අපි ඒක හොයාගන්න බලමු. මම මේ ඉදිරි ටිකක් සිංහලෙන්ම කියන්නම්. එතකොට ඒ නිසා මොකද පාලි ගන්නවට වඩා මට කරුණු පැහැදිලි කරන්න කාලය වුණ නිසා යමෙක් ඉන්නවා. ඔවුන් තාමත් හික්මෙනවා. දුකින් නැත මිදලා නැහැ, අරහත්ත්වයටපත් වෙලා නැහැ. හැබැයි නිවීම පතමින් වාසය කරන්නේ. අන්න ඒ අය නම් ස්පර්ශ ආයතන 6 තුල පමා නොවිය යුතුයි කියලා කියනවා. ඒකට හේතුවක් තියෙනවා. ඇසින් දත යුතු මනාපවුත් අමනාපවුත් රූප තියෙනවා. කනින් දැනගත යුතු මනාපවුත් අමනාපවුත් ශබ්ද තියෙනවා. නාසයෙන් දැනගත යුතු මනාපවුත් අමනාපවුත් ගන්ධ තියෙනවා.
දිවෙන් රස මනාපමනාප, කයෙන් පහස මනාපමනාප, සිතින් පොට්ටබ්බ මනාපමනාප. එහෙම තියෙනවනේ නේ. මෙන්න මෙතන තියෙනවා වෙනස. සදහම් හඳුනා නොගත් භික්ෂු හෝ භික්ෂුණී උපාසක උපාසිකා මෙන්න මේ මනාප අමනාප විසින් ඔහුගේ සිත යටත් කරගෙන තියෙන්නේ. අපි ඒකට කියනවා මේ සන්තිභික්කවේ චක්කු විඤ්ඤය අරූපා මනෝරමාපි අමනෝරමාපි තස්යස්ස පුස්සත්ත පස්ස චිත්තං පරිදාය තිට්ඨන්ති. අන්න ඔබට වෙන දේ මේ පෙන්වන්නේ. හමු වෙනකොට ඔබේ සිත මේකට යටත්ම වෙලා යනවා. නමුත් තේරුම් ගත්ත භික්ෂුන් වහන්සේලා ගැන කතා කරනවා. ඔවුන් වසඟ වෙන්නේ නැහැ, යටපත් කරගන්නේ නැහැ. සිතින් යට නොවී ඉන්න නිසා පටන් ගත්ත වීරියෙන් යුක්තව අපි ඒකට කියනවා චේතසෝ අපරියානාදා ආරද්ධං හෝති විරියං. ඒ මෝඩකමෙන් මිදෙන්න පටන් ගත්ත වීරියකින් යුක්තව ඉන්නවා. අසල්ලීනං ඒ කියන්නේ කම්මැලිලා ඇකිලිලා යන්නේ නැහැ. සිහිය පිහිටලා තියෙන්නේ. මේ ධර්මය ඉගෙනගත්ත භික්ෂුවක් සම්බන්ධයෙන් මේ කතා කරන්නේ. මම ඒක ඉගෙනගත්ත නොගත්, ඉගෙනගත්ත සහ අනුගමනය කළ යුතු කියන අර්ථයෙන් පැහැදිලි කරන්නයි මේ ටිකක් ගන්නෙ. එතකොට ඒ බඳු පුද්ගලයෙකුට අප්‍රමාද වීමෙන් ලබන ඵලයේ ඒ මොහොතේම දකිමිනුයි ඉන්නේ. ඒ භික්ෂුව විසින් ස්පර්ශ ආයතන 6 තුල අප්‍රමාද කටයුතුයි කියලා කියනවා. හරි. දැන් අපි යන්න ඕන පළමුව මේ ස්පර්ශ ආයතන තුල ප්‍රමාදය. දැන් ස්පර්ශ ආයතන තුල අප්‍රමාදයේ සංකපූර්ණ කරපු අයට කියන නම තමයි අර මේ නිකලස් රහතන් වහන්සේලා කියලා කියන්නේ. ස්පර්ශ ආයතන තුල අප්‍රමාදයේ කරමින් ඉන්න ප්‍රවිෂ්ඨ වුණ අයට තමයි ආර්ය ශ්‍රාවකයෝ නැත්නම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සදහම් වටහාගෙන මාර්ගය ගත්ත අය කියලා කියන්නේ. එහෙම ස්පර්ශ ආයතන ගැන දන්නේ නැතුව පරම්පරාවෙන් ආපු නිසා හරි කවුරු හරි කියලා දීපු නිසා හරි නිවන කියලා එකක් විශ්වාස කරන නිසා හරි නැති නිසා හරි බෞද්ධ ලේබලයක් ගහගෙන පින්පව් දෙකටම සම්බන්ධ වෙලා අනාගත බුදුහාමුදුරුවෝ නිවන් ලබා දෙනකන් කම්මැලිකමට අතපය අකුලගෙන ඉන්න අයට තමයි පාරම්පරික බෞද්ධයෝ නැත්නම් උපැන්න සහතික බෞද්ධයෝ කියලා කියන්නේ. ඔවුන්ට මේ ලබාගත් ජීවිතයේ ශන සම්පත්තියක් ලැබිලා තිබෙනවා ප්‍රයෝජන ගන්න. ඒක මේ මොහොතේ කරන්න ඕන කාරණයක් කියන එක දන්නේ නැති නිසා ඔවුන් තින් පිනට ලැබෙන නිවනක් හරි කවුරු හරි ලබා දෙන නිවනක් හරි නිවන කියලා පුරයක් හරි මරණින් එහා පැත්තේ තියෙන එකක් හරි බලාපොරොත්තු වෙනවා. මේක පෙන්වන්නේ මේ ඉමංකවහම් බික්කවේ අප්‍රමාද ඵලං සම්පස්සමානෝ. අප්‍රමාදයේ ඵලයේ ඒ මොහොතේ දකින්නවා කියලානේ පෙන්වන්නේ. අප්‍රමාද වීමේ ඵලයේ පස්සේ නෙමෙයි ඒකයි ධර්මයේ සාක්කහත බව කියලා කියන්නේ. ප්‍රමාද වීමේ ඵලය නම් මේ මොහොතේ සහ කර්ම විපාක වශයෙන් මෙලෝ මේ ජීවිතයේ අවසානයත් සංසාරයටත් ක්‍රියාත්මක වෙනවා. නමුත් අප්‍රමාදයේ ඵලය ඒ මොහොතේම ලැබෙන අමෘත ඵලයක්. දැන් සබෑරුම් පස් ආයතන කියන්නේ මොකද්ද? ඔබටත් ලැබිලා තියෙනවා නේද ලෝකේ ජීවත් වෙන්න දොරවල් 6ක් තිබෙනවා. ඇස කන නාසය දිව කය. මේවට එහෙම නෙමෙයි මේ පස් ආයතන කියලා කියන මතක තබා ගන්න. මේවා ලෝකේ ජීවත් වෙන්නට බුදුන්ටත් රහතුන්ටත් දීලා තියෙනවා. පියාණ නැහැ උන්වහන්සේලා. නමුත් උන්වහන්සේලා පස් ආයතන නිරෝධ කරලා නෙමෙයි දින්නේ. ඒ කියන්නේ ඇහැට රූප හම්බ වෙන එක නවත්තලා කියලාද කියන්නේ? නැහැ. අපට ලෝකෙට ආවහම මේ ලෝකේ හඳුනාගෙන ජීවත් වෙන්න තමයි ඔය
මේ හය જાතියක් ලෝකේ තියෙන නිසා හය ආකාරයෙන් ගන්න ඕන නිසා පස් ආකාරයක් ඔක දීලා තියෙන්නේ. නමුත් පෘථග්ජන ඔබ මොකද කරලා තිබෙන්නේ මේකේ? මේ හමු වෙන කාරණාත් එක්ක ඔබ කිසියම් ආකාරයක ළමා කාල පටන්ම ඇලීම් ගැටීම් මුලා වීමක්. එහෙම නැත්නම් හතරාකාර ඇල්මක් සහ හතරාකාර ගැටීමක් ඇති කර ගන්නවා. මේකේ තියෙන ආකාරයට නම් රූපේට මනාපමනාප, ශබ්දයට මනාපමනාප, ගන්ධයට මනාපමනාප. අර මනාප අමනාප කියන්නේ කැමැති අකමැති. මේ විදිහට ඔබ අරන් තිබෙනව නේද? ගන්නව නේද? තවදුරටත් ගනිමින් ඉන්නව නේද? එතකොට ඔබ කල්පනා කරන්නේ මනාපය අමනාපේ බාහිර ලෝකෙද තිබෙන්නේ. එහෙමනම් හැම දිනාටම ලෝකේ තියෙන හැම කාරණයක්ම මනාප කාරණා වේවි නැත්නම් අමනාප කාරණා වේවි. මම ඉතින් රටේ තියෙන උදාහරණ කියන්න දක්ෂයානේ. මෙහෙම කතා කරමු අපි. මේ තරුණ දියණියක් සොකේ පෙම්වතෙක් සමග එකතු වෙලා ඉන්නවා. දැන් ඉතින් යුග දිවියක් ගත කරන්න කැමැත්තෙන්. අම්මලා තාත්තලාට ආරංචි වෙනවා. තව වයසත් එතරම් මොහුකුරා ගිහින් නැහැ, ඉගෙනගෙන ඉවරත් නැහැ. අර පුද්ගලයා ඊතරම් දරුවට ගැළපෙන කෙනෙකුත් නෙමෙයි. නමුත් දියණිය මෙයාට රැවටිලා ඉන්නවා සුන්දර වූ ලෝකයක් හදාගෙන. ඒ නිසා දකින්නකොට එයාට උපදිනවා අර පුද්ගලයා පිළිබඳ අතිසුන්දර දසුණක්. නමුත් පියාට මේ පුද්ගලයා පිළිබඳ තොරතුරු වටින් පිටින් වාර්තා වෙලා අත්‍යදුකාරී කුඩුකාරයෙක් හරි මොකක් හරි කියලා දැන් ආරංචි වෙලා තරහින් ඉන්නේ. මේක කඩන්න ක්‍රමයක්වද මිනුත් ඉන්නේ දැන් මොකක් හරි. එතකොට ඉදිරියට આવොත් එහෙම පහර දෙන්නත් පුළුවන්. නැත්නම් වෙන කවුරු හරි කුමන්ත්‍රණයක් කළා ගස්සවන්නත් පුළුවන්. නැත්නම් තව ඊට එහාට ගියාපුවම දන්නවනේ. දැන් බලන්න කල්පනා කරලා. මේ පුද්ගලයා ඉස්සරහින් මොන ගහනවා. දැන් දියණියට උපදින අදහස් කොමක්ද? අන්න මගේ ලෝකේ කිරුළ හිමි කුමාරයා එනවා කියලා තමයි සතුට උපදින්නේ. තාත්තට අන්න මගේ දූ කණ්ඩෝපන් කාල කන්නේ එනවා ඔළුව පැලෙන්න ගහන්න නැත්නම් දෙන්න නැත්නම් වැටෙන්න එකක් කියලා තරහ එන්නේ නැද්ද? දැන් පස් ආයතනේ මොකද්ද? අර ළමයා ඉස්සරහින් ඉන්න කෙනා හමු වෙච්ච එකද? තින්න සංගති පස්සෝ කියන්නේ ඒක උදව් වෙනවා හැට. නමුත් තමන් හදාගත්ත මනාපය අමනාපේ චිත්තාභ්‍යන්තරයේ තිබිලා එතෙන්ට එනවා. දැන් මේ සැප හරි දුක හරි ගෙනත් දුන්නේ මෙයාද? අද හදාගත් එකක්ද ඒක? නෑ. දියණිය නම් අවුරුද්දක් විතර ඇසුරු කරලා ඒ තුල රැවටීමෙන් හදාගත්ත මුලාවක්. පියාණන් ඔහු පිළිබඳව ආරංචි දොරටුරලා ඒ පුද්ගලයා වැරදි කෙනෙක් යන්න ජීවිතේ කාලකන්ණි වෙනවා දරුවාගේ කියලා ඒන් මොදවා ගැනීමට තියෙන ඔහු කෙරෙහි අපනමනාපයක්. ඒක මාස ගණනක් තිස්සේ හැදිච්ච එකක්. මේක හිතට එන එක නේද මේ වෙන්නේ? දැන් ඔබ ලෝකෙද දකින්නේ? ලෝකයේ තියෙන දේවල් සම්බන්ධයෙන් ඔබ ළමා කලපටන් හදාගත්තා වූ ඔබට අදාළ ප්‍රත්‍යක්ෂයේ මතය දෘෂ්ටිය නේද මේ පරිහරණය කරන්නේ. ඒ නානත්තකාය නාන සංඥා කියලා කතා කරනවා මේ ලෝකේ මේ තරම් මතවාදී වෙන්න හේතුව. බලන්නකෝ ඔය යම්කිසි මිල ඉහළ යාමක් හෝ පහළ යාමක් හෝ නැත්නම් රජයේ ගත්ත ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් රජයට සම්බන්ධ අයට ඉතින් බොරුවට හරි ඒකේ සාධාරණ හේතු ඉදිරිපත් කරන්න ඕන. නමුත් විපක්ෂයේ අයට ඒකෙන් සිදුවෙන සමාජයේ වරදක් විතරමයි පේන්නේ. කොතරම් යහපතක් වුණත් විපක්ෂයට පේන්නේ වැරදි විතරයි. කොතරම් අයහපතක් වුණත් පක්ෂයේ අයට පේන්නේ ඕක යහපත් කරලා කියන්න වෙනවා. මොකද කණ්ඩ හිතුනාම කවරෝයා තලගොයා වෙනවනේ. එතකොට අර සිද්ධිය එකයි. දෘෂ්ටි කෝණය නේද දෙකක් වෙලා තිබෙන්නේ. දැන් මෙන්න මේ විදිහට මෙච්ච පස් ආයතනය තුල අසකරණාසයේ දිවකාල තුල හමු වෙන මොහොතක් පාසා තමන් විසින් හොඳයි නරකයි හරි වැරදි කැමැති අකමැති ආදී කොට ඇති කරගත්තා වූ ඇලීම ගැටීම.
ඒ මොහොතේ කරන්නා වූ මමත්වෙන් ගැනීමක්. එතකොට ඒකයි මම කියන්නේ කය හෝ අකුරු දෙක නෙමෙයි. ඒ මොහොතට ආපු හැඟීම ඇහි නම් ඇහැ තුළ මමත්වයෙන් ගන්නවා. රූපේ හතුරා මිතුරා වශයෙන්. කන තුළ මමත්වයෙන් ගන්නවා. ශබ්දය කැමැති අකමැති වශයෙන්. නාසය තුළ මමත්වයෙන් ගන්නවා. ගන්ධය ප්‍රිය අප්‍රිය වශයෙන්. දිව තුළ මමත්වයෙන් ගන්නවා. රසය කැමැති හෝ නැත්නම් පිළිකුල් වශයෙන්. එතකොට ගන්ධයේදීත් එහෙමයි පිළිකුල් සහ සුවඳ ගඳ සුවඳ වශයෙන්. පහසේදීත් එහෙමයි. තම තමන්ට තියෙන කාමයේ හෝ විකෘති කාමයේ පරිදි සමහරුන්ට ඒක සුන්දරයි, අති සුන්දරයි, සමහරුන්ට අසුන්දරයි. දැන් මේ විදිහට මේ මොකද්ද පැහැදිලි කරලා තිබෙන්නේ? පෘථග්ජන මිනිසා ලෝකේ ජීවත් වෙන්න ගිහින් බාහිර ලෝකයේ තිබෙන කාරණා මුල් කොටගෙන තම තමන්ට අදාළ විඳවන්න පුළුවන් ලෝකයක් චිත්තාභ්‍යන්තරේ හදා ගන්නවා. පස් දොරින් අරගෙන හිත තුළ සංගව ගන්නවා. සංගවගත දේ අනතුරුව ගැටෙනකොට එළියට එනවා. ඔබ ජීවත් වෙන්නේ මේ හදාගත්ත මතය තුළ නේද? ආගමික හෝ දේශපාලන හෝ ජාතික හෝ ජාත්‍යන්තර හෝ එහෙම නැත්නම් තවත් ඕන දෙයක් සම්බන්ධයෙන් මෙලොව පරලොව සම්බන්ධයෙන් හෝ දැන් අලාභයේදී ඒම දුක, ලාභේ රඳවා ගන්න කැමති නැති වෙනකොට දුක. අර පස්ස ආයතන හමුවෙන්නා වූ ස්පර්ශ ආයතන තුළ සැප දුක ගෙනත් දෙනු ලබන්නේ ලෝකයේ විසින්ද ඔබ විසින් ඒට ඇලුණු ගැදුණු ආකාරයෙන්ද? ඔන්න ඔහොමයි ඕක තේරුම් ගන්න ඕන. දැන් මේ අපායෙන් මේ බන්ධනයට බැඳමින් ඉන්න අයට කියනවා අසුතවා පුතග්ජනෝ. ওই තරම් ගැඹුරට හිතන්නේ අපි බෞද්ධ පොයට සිල් ගන්නවා, පන්සලට උදව් උපකාරත් කරනවා. අපිට ඉතින් කරපු පින්වල විපාක තියෙයි, ඒ තුල නිවන් හම්බෙයි, නැත්තම් දිව්‍ය ලෝක යන්න අපි හිතන් ඉන්නවා කියලා බොහොම සරල සුගම පාරක් හදන් ඉන්නවා. නමුත් පින්වලට විපාක වෙනම තියෙනවා බලන්න දෙයක් නැහැ. ඔය සුමනා සූත්‍රයේ පැහැදිලි කරන්නේ ශ්‍රද්ධාවෙන්, සීලෙන්, ප්‍රඥාවෙන් සමාන දෙන්නෙක් මේ අනිකුත් සම්පත් සහ නිවන් ලැබපු ආකාරය. දායකයා දෙවියන් අතර හිටියත් මිනිසුන් අතර හිටියත් පැවිද්දේ හිටියත් ඒ දායකත්වයට ආයු වර්ණ සැපබල ලැබූ බව. අදායකයාට ඒ දේවල් නොලැබූ බව. නමුත් ප්‍රඥාවෙන් සමාන නිසා ධර්මයෙන් දෙන්නම නිවුණු බව. නිවීම කියන එක ප්‍රඥාවෙන් ලැබෙන්න ඕන දෙයක්. අනිත් දේ අර කියන විපාකයක් වශයෙන් ලැබෙන දෙයක්. ඒ නිසා තමයි මම පසුගිය කාලයක මේ වචනයක් කියලා තිබුණේ. පින සසරට බන නිවනට කියලා. පින සසරට ඒකෙන් නිවන ලැබෙනවා කියලා හිතන්නේ නැතිව ඒකට ප්‍රඥාව දියුණු කරගන්න කල්පනා කරන්න. නමුත් සමාජයේ ජීවත් වෙනකොට ලෞකික සැප සම්පත් පහසුවෙන් තිබෙන එක අර දලිද්දයන් බික්කවේ දුක්ඛං ගිහිනෝ කාම භෝගීනෝ කියලා වචනයක් තියෙනවා ඔය අනන සූත්‍රයේ. දරිද්‍රතාවයේ නැති බැරිකම කාම භෝගීන්ට දුකක්. ඒ නිසා ඒක නැති කරගන්න බාහිර වශයෙන් උද්ගත් කළ වෙහස මහන්සි මංඵල පාදා ගන්න ඕන. ඒ වගේ මේක යම් ආකාරයක පුණ්‍ය විපාකයක් වශයෙන් උත් වෙන බව පේනලත් තිබෙනවා. ඒ නිසා ඒ වගේම යම් කිසි විදිහකට මේ යදා පුඤ්ඤක්කය හෝති නැත්නම් පුණ්‍ය විපාකයේ ඔබේ ඉවර වී යයිද අර සියලු සම්පත් ඔබෙන් අහිමි වෙනවා කියලාත් තිබෙනවා. ඒවත් හේතුඵල. ඒ නිසා හිමි අහිමි අඩු වැඩි වෙන එකත් සිදු වෙනවා සමාජයේ. නමුත් ඒ පැත්තකුත් තිබෙනවා. නම් මේ මොකද්ද කියලා හොයාගන්න වෙනවා අපට. දැන් තේරුම් ගන්න. ඔබ බුදු සමයේ ගැඹුරු තේරුම් ගන්න පෙර ලෝකේ ජීවත් වෙලා අර තාත්තයි දුවයි අර පුද්ගලයා සම්බන්ධයෙන් හදාගත්ත මත දෙක වගේ රූපේ, ශබ්දේ, ගන්ධ, රස, ස්පර්ශය සම්බන්ධයෙන් ඔබට අදාළ මතයක් නියෝජනය කරනවා.
වරක් දෙවරක් නෙවෙයි 100,000 වතාවක් භාවිතා කරලා චිත්තාභ්‍යන්තරයේ තබා තිබෙනවා. දැන් ඉතින් මේ තමන්ගේ හිත ඇතුලේ තියෙන කාරණාව ගැටෙනකොට එතෙන්ට එනවා. මා කියන්නේ ළමා කාලේ අඳුරේ පොළඟෙක් දැකලා පොළඟගේ පුල්ලි හැඩෙයි ඔක්කොම දැකලා ඇඟ හිරිවැටලා යන්න බය වුණයි කියලා මම. ඒ සමාජයේ ජීවත් වෙලා පොළොංගෙන් මිය ගිය මිනිස්සු ගැන අහලා පොළඟ විසයි කියලා දැනගෙන උගේ මැරිච්ච පොළොංගේ පුල්ලිත් දැකලා ඔක්කොම එකතු කරන් තිබුණේ. මට කවදාවත් කාලත් නැහැ. නමුත් අර තමන් හදාගත් එකක් තියෙනවානේ. ඉතින් සන්ධ්‍යාවේ සැකේවායේ ඉන්නකොට කරුවලේ සත්තු ඉන්නවයි කියලා අහම්බෙන් ගැටුණු කාරණයක් නිසා මතුවෙන පේනවා. බැලුවම තිබිලා තියෙන පුංචි කබ කෑල්ලක් ලනු කෑල්ලක් ඒක උදව් කරගෙන තමන්ගේ හිතේ තිබුණා වූ සැකේ තමයි හිතට ඇවිදින් මට පේනුනේ. මේක අදටත් සමාජයට හැමදාටම හරි. බාහිර දේ පේනවා කියන්නේත් ඒක හැඩේ ආපහු අඳුරගත්ත හිතට පහළ වෙන එක ඊට පස්සේ. ආලෝකයෙන් බලපුවම කම කෑල්ල පේනවා කියන්නේත් ඒක පේනවා කියන එකේ සම්මතාර්ථය වුණාට අත්‍යාර්ථය ඒක හඳුනන සිත පහළ වීම. එනිසා චක්කු විඥානය කියන්නේ හඳුනන රූප හඳුනන සිත පහළ වීම, සෝත විඥානය කියන්නේ ශබ්ද හඳුනන සිත පහළ වීම. ඒ හඳුනන එක බාහිර වශයෙන් හඳුනනවා කියලා කතා කළාට ඒකේ අගය, ඒකේ ඇල්ම ගැටීම බාහිර එකේ නෙවෙයි තිබෙන්නේ. Taman හදාගත්ත පැරණි මතය. දැන් මෙන්න මේ විදිහට බුදුන් වහන්සේ පැහැදිලි කරව දාරනවා දොරවල් පහ නිසා ඔබ ලෝකෙත් සමග ඇලිලා ගැටිලා ඒ නිසා දුක් විඳිනවා. සැප අහිමිම දුකක් වෙනවා, දුක මෙන එක දුකක් වෙනවා. හදන්න ඔබට තේරෙන්නේ නැහැ. දැන් මෙහි පුරුදු පරිදි මේකට අහු වෙන එකට ඉතින් ප්‍රමාදය කියලා කියනවා. දැන් මේක හදලා ඉවර වෙච්ච අයට ආය හදන්න දෙයක් නැහැ කියලා බුදුන් වහන්සේ වදාරනවා පළවෙනි එකේ. ඒගොල්ලොන්ට මම අප්‍රමාද වෙන්න කියලා කියන්නේ නැහැ. නමුත් පෘථග්ජනින්ට අප්‍රමාද වෙන්න කියලා වදාරලත් නැහැ. හදමින් ඉන්න අයට, තේරුම් ගත්ත අයට මේ මග යන්න පුළුවන් කියලා තිබෙන්නේ. දැන් එහෙමනම් ධර්ම ශ්‍රවණය තුලින් ඔබට මේ කරන්න ඕන වැඩේ පිළිබඳ අවබෝධයක් ලැබෙන්න ඕන නේද? ඉතින් ඕකට සමහරව අභිධර්මයේ කියලා කිව්වට අර ඔබ ඔය පාසලෙන් දහම් පාසලෙන් උගන්වන චිත්තසයිසික රූම නිබ්බාන කටපාඩම් කිරීම කියන අර්ථයෙන් ගන්න එපා. නමුත් මේක අභිධර්මයක් තමයි. ඒක ගැඹුරු දහමක් නෙමෙයි. ඔබ දැන් අම්මා තාත්තා ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා යාචකයා ධනවත ආදී වශයෙන් සම්මත ධර්මයේ වෙනස් වෙලා තිබෙනවා. නමුත් ගැඹුරින් හදාරන කල ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයකින් තොරව සියලු දෙනාටම තියෙන්නේ පංච ස්පර්ශ ආයතන. අඩුපාඩුවක් නැත්නම්. ඒ නිසා හදා ගන්නව මන ආයතනයක ස්පර්ශ ආයතන. ඒ තමන්ගේ හිතේ හදාගත්තා වූ කැමැතයක් මැති බැඳෙන බැඳු ස්වභාවය හිතට මතුවෙන්නට බාහිරේ උදව් වෙනවා. උදේ ඉඳන් රැ වෙනතුරු. ඒ බඳු සිරගත කුටියක් හෝ ඒ බඳු ලෝකෙත් එක්කලා කෙක්කක් කොක්කක් දාගත්තොත් ඊට පස්සේ නිින්ද ගියන් පසුව සිහින පේනවා නම් අර බාහිර මොකවත් නැතුවට අර පස් ආයතනේ දුක තියෙනවා නේද? ඒකෙන්වත් තේරුම් ගන්නකො බාහිර කේන්තියයි බුද්ධිලා දැකලා කියලා නින්දෙන් දැක්කම පුද්ගලෙක් දැක්කේ නෑනේ. අර ඉහත කියපු පියාටයි පුතාටයි දෙන්නට දුවටයි දෙන්නට හීනෙන් පෙනුනොත් එහෙම පියා ඒත් පොල්ලක් අරගෙන නැත්නම් එයාහු ඝාතනය කරන්න හිතයිනේ. දූ නැති කරන්න ආපු හතුරා කියලා. දූ මොකක් කරයිද? තමන්ගේ සීන කුමාරයා කියලා සතුට ඇති කරයි. ඒ දෙන්නම දැක්කේ නෑ ඉදිරියෙන් කෙනෙක්. නමුත් අර මනෝපස්ස ආයතනේ මොකක්ද එතකොට? තමන් එකතු කරගත්ත අගේනේ. තිබෙන දෙයක්ද තමන් හදාගත්ත දෙයක්ද? වර්තමානයේද අතීතයේද? ඉතින් මේ ත්‍රිපිටකයේ පුරාම ඔබ පුරාණයක් වළඳන්නේ කියලා. අතීතං අනුසෝචන්ති කියලා. ඔබ හදාගත්ත ලෝකයක අතරමං වෙලා ගැලවෙන්න බැලුව මරිච්ච මලමිනියකට පණ දෙනවා කියලා තියෙනවා නේද? අදින් එහා පැත්ත සියලු දේවල් මල දේවල් සිද්ධි නෙමෙයි. මතක් වෙනකොට සිතුවිල්ලක් විතරයි. නමුත් ඔබට අදාළ ලෝභයේදී, ද්වේෂයේදී, මෝහයේදී එක සිතුවිල්ලක් වශයෙන් දකින්න බෑ. ඔබට අදාළ ආවේගශීලීත්වය
බැඳෙන ස්වභාවය, ගැටෙන ස්වභාවය සියල්ල එනවා. ඔන්න. එතකොට එහෙනම් චක් ආයතනේ, සෝත ආයතනේ, ගහන ආයතනේ, ජීව ආයතනේ, කායතනේ, මන ආයතනේ, පස්ස ආයතන. තම තමන්ට අදාළ. දැන් මොකද මේකට කළේ? සාමාන්‍ය සමාජය කරන හැටි බුදුන් වහන්සේ පෙන්නනවා. මේ ආපු ගමන් ඒකට එකතු වෙනවා. තරහව, බය, ලෝභය ආදී වශයෙන් ඉපදුනහම ඒකට එකතු වෙනවා. ඒකට තමයි පස්සපච්චා වේදනා. අර පරණ එක විඳිනවා. ඒ වේදනාවට ඇලෙනවා, ගැටෙනවා තණ්හා. එතකොට ආපහු බැඳෙනවා උපාදාන. ආයෙත් චිත්තාභ්‍යන්තරයට යනවා බව. අතීතෙන් ගන්නවා, වර්තමානයේ විඳිනවා, අනාගතයට තියෙනවා. ඒ සතර හදන හැටි, ඒ භවගාමිත්වය, ඒ පමාද විහරණය. දැන් මේ වැඩේ කරන්න බුදුහාමුදුරුවෝ ඕන නැහැ. ආගමක් ඕනෙත් නැහැ. ලෝකේ ඕන කෙනෙක් ওই වැඩේ කරනවා. මේ මොහොතේදීම අන්න බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ මොහොතේදීම මේ උගුලෙන් මිදෙන්න උන්වහන්සේ යෝජනා කරනවා අප්‍රමාද විහරණය. ඒ සඳහා යෝජනා කරලා තියෙන්නේ මොකද්ද? ත්‍යාස්ස පුස්ස චිත්තං න පරිදාය තිට්ඨන්ති චේතසෝ අපරියාදානා ආරද්දං හෝති විරියං අසල්ලීනං උපට්ඨිතා සති අසම්මුට්ඨා පස්සද්දෝ කායෝ අසාරද්දෝ සමාහිතං චිත්තං. දැන් ඉතින් මොකද ඔය කියන්නේ? ඔබට ඉගෙන ගන්න තියෙනවා, උගන්නන්න තියෙනවා. ඔබට කුඹුරු වැඩ කරන්න තියෙනවා, යස්සන්න ගේන්න තියෙනවා. ඔබට මහමග යන්න තියෙනවා, වාහන එලවන්න තියෙනවා. ඔබට කාර්යාලේ රාජකාරී කරන්න තියෙනවා. එය පිටත් වෙන්න තියෙන උදේ ආපහු වෙන්න තියෙනවා. අවදි වූ තැන් පටන් නින්දට යන තුරාම පස්දොර විවෘත නම් මේවට අදාළ දේවල් ලෝකෙ මුණ ගැහෙනවා. ඒවා ආශ්‍රයෙන් ඔබේ හිතේ උපදින්නා වූ මේ දැවිල්ල තැවිල්ල පරණ දෙයක් බව දැනකට ඒකට නොතින් අතහරින්න ඕන කෙනා තමයි අප්‍රමාද විහරණය කෙනා. ඒවා තවත් ඒවා සැප තියෙනවා කියලා ඔපස්සෙන් පන්නන කෙනා තමයි පෘථග්ජනයයි කියන්නේ. ඔහුට තියෙන්නේ කාම යසනා. ඔහු ඒවා තියෙන සැප තියෙනවා කියලා හොයනවා. තමන් හදාගත්ත දේ උපදවා ගන්නට උදව් වෙනවා. ඒ නිසා ඒක තියෙනවා බාහිර වස්තුන කියලා උදේ දවල් රැ හොයනවා. කාමයේ හොයනවා. කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං. නමුත් ඒ හොයන එකේ මේ බාහිර අහිමීම තුළ හෝ Tamanට ලබා ගන්න බැරුවම ඒක නිසා විඳවන්න නැත්තම් දුක් විඳින්න සිද්ධ වෙනවා. මේකෙන් මිදීමට මාර්ග හොයන එකට කියනවා බ්‍රහ්මචාරී යසනා කියලා. බඹසර සෙවීම. අන්න සසුන් බඹසර හැසිරෙනවා. එතවික්කේ මම ශාසනේ ඇවිදින් මගේ ශාසනයෙහි චරිතම් බ්‍රහ්මචර්යං සම්මා දුක්ඛසාන්ත ක්‍රියාය. බඹසර හැසිරෙන්න සියලු දුක්ඛින් නිඳීමට. ශාසනය කියන්නේ ගොඩනැගිල්ලක් ඇතුළු වෙන්න කිව්වා හරි සුරප්පරව ගන්න කිව්වා හරිද? නෑ. අනුශාසනාවට ඇතුළු වෙන්න. දුක් ගෙවීම පිණිස. අන්න ඔබට යම් තැනක ඔබේ වගකීම් තිබෙනවා නම් මේ අතහැර ආත්මාර්ථකාමී ලෙස පලා යන්න කියලා බුදුදහම උගන්වන්නේ නැහැ. ඔය මග ළඟට එන බොහොම පිරිස් ඉන්නවා ස්ත්‍රී පුරුෂ. තිබෙන වගකීම් අතහැරලා කැලේට යන්න තමයි කතා කරන්නේ. මගෙන් නම් වුන්ට කාටවත්ම නිදහසක් එම හම්බුනේ නැහැ. දෙදෙනෙක් ඇදගෙන යන බර තනි කරට පටවන්න නැතුව ඒ බරෙන් නිදහස් වෙන්න. එතනමයි ඔක හදන්න තියෙන්නේ කියන වරුණාම කැමති වුණත් අකමැති වුණත් මට ඒක කියන්න වුණා. අපි එහෙම වගකීම් ගත්තේ නැති නිසා අපිට මෙහෙම ඉන්න පුළුවන්. වගකීම් ගත්තාම ඒ වගකීම් පැහැර හරින ආත්මාර්ථකාමී නිවනක් කාටවත් කවදාවත්ම ලැබෙන්නේ නැහැ මතක තියාගන්න. නිවීම කියන්නේ එහෙම අමානුෂික දෙයක් වෙන්න බෑ. ඒක වගකීම් පිළිගැනීම තුළ වගකීම් ඉටු කිරීම තුළ ලබන්න ඕන මානසික ධර්මයක්. ඒ සියල්ල දාලා සිද්ධාර්ථ කුමාරයා ගියයි කියලා ඔබටත් එහෙම ඔය වගකීම් දාලා යන්න උගන්වලා නැහැ.
සිද්ධාර්ථ කුමාරයා ওই ගිය විදිහට යන්න නෑ මං හිතන්නේ. සුදෝන් රජතුමා බුදු වෙනතුරු අටින් ආරක්ෂාවක් දාගෙන ඉන්නේ නැති පුතා වෙනුවෙන්. යසෝදරා දේවිය මේ ගමනට ආශිර්වාද කරන්න ඇති. මොකද පෙරම් පුරාණ ආපු අය එහෙමයි. අපි දගන කතාවට වඩා. ඒක ගවේෂණ ප්‍රතිපත්තියක්. අර අත්ගෙමතාන යෝගින් කරපු ටික ගවේෂණය කරලා ඕකේ සත්‍ය නෑ කියලා පෙන්වන්න තරපු උත්සාහයක්. ඉන්පසු උන්වහන්සේ ඔබ හැම දෙනා පෞල් ජීවිත අතහැරලා දරුවෝ මේ අතරමං වෙන්නලා කැලේට යන්න කියලා දේශනා කළේ නෑනේ. දේවදත්ත එහෙම ඉල්ලපුවම කැමති කෙනෙක් නැත්තම් ආරයන් හිටපුවා අනිත් අය හිටපුවා අනිත් තැන් වල හිටපුවා කියලා නිදහස් ප්‍රතිපත්තියක් දුන්නා ඇරුණාම. මේ ආගම් පහළ වෙන්න ඉස්සෙල්ලා තමයි මිනිස්සු ලෝකේ පහළ වුණේ. අනතුරුව ඔවුනුන්ට දීලා තියෙන පරිණාමීය ලක්ෂණ අනුව දෙන්න එකතු වෙලා පරපුරක් හදන්න ඒකට අදාළ දේවල් සූදානම් කරා. අදටත් එහෙමයි ඒක. මේව වැරදි කියන්නද බුදුරේ පහළ වෙන්නේ නැහැ. මේව මනාව කල්පනාකරණය කරගන්න. මේ තුලම තහනම් ගහේ ගෙඩි කෑම තියෙනවා. ඒ නිසා දුක් වෙනවා. තහනම් ගහේ ගෙඩි කෑම කියන එක සමාජයේ විස්තර වෙනවානේ විවිධාකාරයෙන් බයිබලෙන් පටන් අරගෙන. තහනම් ගහේ ගෙඩි කෑම දුක් ගෙනත් දෙනවා ඇරුණාම ගෙඩි කෑම දුක් ගෙනත් දෙන්නේ නැහනේ. තහනම් නැති ගස්වල. ඒ නිසා අබුද්ධෝත්පාදයක වෙනත් සමයක වෙනත් ලෝකෙක හදන්න බෑ. ඕපපාතික ප්‍රතිසන්දුල පස් ආයතන තිබුණට ඒක මනෝමයයි. ත්‍රිසන්ගත සත්වල පස් ආයතන තිබුණට ඒක හදාගන්න තේරෙන්නේ නැහැ. දෙවියන්ගේ ලෝකයේ පස් ආයතනම මනෝ ලෝකේ තියෙන්නේ. ඒ නිසා ඒක සැප සුඛ විහරණේ පමණයි. ඒක දුක හේතුව දකින්න පාරක් නැහැ. හොඳට මතක තියාගන්න මම මේ කියන වචනේ. බුදුන් වහන්සේ වදාරන්නේ මේ මොහොතේ දුක හේතුව දැකලා නැති වූ තැන දැකලා මාර්ගය හතරෙන්ට. එහෙනම් දුක දකින්න ඕනනේ. බ්‍රහ්මයෝ කියන්නේ දුක දකින්න අයද? නෑ. දුක යටපත් කරන සාන්ත සමාධියක ඉන්න අය. දෙවියෝ කියන්නේ සුඛ විහරණයෙන් ඉන්න අය. අන්න අපිට මේ දෙකේම සැප දුක දකින්න පුළුවෙනි. ඒ නිසා තමයි අපට හදන්න පුළුවන් ඒ මොහොතේදී ගැටෙන්නේ ඇහෙන්ද කනෙන්ද නාසයෙන්ද දිවෙන්ද කයෙන්ද ඕනෑම ප්‍රසාදයකදී අපට අදාළ අවස්ථාව. දැන් මේකේ තියෙනවා කරන්න ඕන වැඩෙත් එතකොට. ඇසින් දත යුතු මනාප වූත් අමනාප වූ රූප, කනින් දත යුතු මනාප වූත් අමනාප වූත් ශබ්ද, නාසයෙන් දත යුතු මනාප වූත් අමනාප වූත් ගන්ධ. මම එහෙම විස්තර කරනවා ඔක්කොම පාලියෙන් කියන්නෙත් නැතුව අදාළ විදිහට. දැන් මේවට එකතු වෙලා යන පුද්ගලයා චක්කුණා අසංවරෝ, සෝතේන අසංවරෝ. ඔහුට මේ සියුම් දහම තේරෙන්නේ නැහැ. ඔහු ලෝකෙට දොස් කියනවා තමන් අවුස්සන්නේ ලෝකේ තියෙන කාරණා කියලා. නමුත් යක්වලා සංවරෝ සාදු ගාථාවේ අන්තිමට පෙන්නනවා බුදුන් වහන්සේ වදාළ සංවර වෙන්න පුළුවන් නම් මේ පස් ආයතන නිරෝධේ සබ්බ දුක්ඛා පමුංචතු. සියලු දුකින් මිදෙන්න පුළුවන් කියලානේ. එතකොට ඒකට මොකද කරන්න ඕන? ඒ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම විසින් ස්පර්ශ කරගෙන ඔහුගේ සිත ඊට පෙර පරිදි අර පස්සට එකතු වෙන්නේ නැහැ. එකතු වුණොත් යටත් වුණා. සිත ඔහුට යටත් වෙන්නේ නැහැ, යට කරගෙන ඉන්නේ නැහැ. සිතින් යට නොවී ඉන්න දන්නා නිසා ආරම්භ වීරියෙන් එයින් මෙදෙන්න හොරා එනකල් බලගන්න ඉන්නව අල්ලගන්න. හොරා දාන්න අඳුරන ඉන්නවා, නමුත් දැන් ළඟ නැහැ. ආවහම අල්ලගන්න බලන් ඉන්නවා වගේ තමන්ගේ චිත්ත ඇතුළත පවතිනා වූ මේ දෝෂය එළියට එන්නේ පහින් ගැටෙන පරිදි කාම විතර්කයක්, ව්‍යාපාද විතර්කයක්, විහිංසා විතර්කයක් වශයෙන්මයි. එන වෙලාවට ඔය දැන් ඉන්න සංසුන් ඔබ නෙවෙයි. ඒ හැඟීම ඔබව මෙහෙවනවා. අන්න පෘථග්ජන පුද්ගලයා හැඟීමට වහල් වෙලා පිස්සෙක් වගේ කටයුතු කරනවා. ඒ ප්‍රමාද විහාරය. ඔබට මේ මොහොත සසරට ඇලෙන්න නෙමෙයි ගැලවෙන්නට මෙන්න මේ අප්‍රමාද විහරණය සතිමත් බව බුදුන් වහන්සේ යෝජනා කරනවා. බණ අහලා තේරුම් ගන්න. ඇකිලෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකට අහු වෙලා ඇඹරිලා එහෙම නැත්නම් හොඳ වැඩක් කරන්නම්කෝ කියලා ඒකට ගොදුරු වෙන්නේ නැහැ. අසල්ලිනෝ කියන්නේ ඇකිලෙන්නේ නැහැ. අර පෘථග්ජන පුද්ගලයා ඇකිලෙනවා.
ඒ වගේම අන්න වචනේ තියෙනවා. උපට්ඨිතා සතින් අසම්මුට්ඨා. සිහිය පිහිටලායි තියෙන්නේ, මුලා වෙන්නේ නැහැ. දැන් සිහිය කියන්නේ මොකද්ද? ඔසෝමි ගණමි තබමි ඔසෝමි ගණතයම ඒකට සිහියද? දැන් මේ කලක් තිස්සේ මම මේ සතිය කියන එක විග්‍රහ කරනවානේ. ඔය මුල් කාලේ ඕක කිව්වයි කියලා කෙනෙක් මට කියලාත් තිබුණානේ, මගේ බණ වැරදි. මේ සතිපට්ඨානය කියන්නේ හුස්ම ඉහළ පහළ ගැනීම නෙමෙයි කිව්වයි කියලා. වයිකි පෙන්නවා හුස්ම ඉහළ පහළ ගන්න එක හැමදාම කරන දෙයක්. ඒක දැනගන්න ගියොත් දැන ගැනීම සිහිය කියලා. හුස්ම ඉහළ පහළ ගැනීම නෙමෙයි කියලා. ඒ දියුණු කරගෙන සිහිය ඉරියාපතන ඔස්සේ. දැන් ආපුවම ඇසට කනට නාස දිවට කයට මේ සිහිය පිහිටලා තියෙන්න ඕන කියලා නේද පෙන්වන්නේ. සිහිය පිහිටලා තියෙනුනේ එකට එකතු වෙලා ගහ ගන්න මරා ගන්න කපා ගන්න කොටා ගන්නද ඒකට අහු නොවි මිදෙන්නද? සිහියෙන් කටයුතු කිරීම ගැන අප්‍රමාදයේ නිවනට මගේ කියලා තියෙනවා නේද? මුලා වෙන්නේ නැහැ. දැන් අර අපි කතාවේ ගත්තාම තාත්තයි දුවයි දෙන්නම මුලා වුණා. ඇයි දෙන්න හදාගත් එකකනේ ඉන්නේ. අන්න අපට සිත එතෙන්න සංසුන් වෙන්න වෙනවා. ඒකාග්‍ර වෙන්න වෙනවා. පරණ එකෙන් කටයුතු කරන්න නැති වෙන්න. ඒකට කරන්න වැඩක් තියෙනවා, නිකම්ම වෙන්නේ නැහැ. අප්‍රමාද වීමෙන් ලබන මේ ඵලය දකිමින් ඉන්න වෙනවා. අප්‍රමාදව කියන්නේ එකතු වෙන එකද? එකතු වෙන එක සිහිය නෑ. එකතු නොවන හැටි මේකේ පැහැදිලි කරලා තියෙනවා ඉතා හොඳට. බලමු. ඇසින් දැකිය යුතු රූප මනාපවුත් අමනාපවුත්, කනින් දත යුතු ශබ්ද මනාපවුත් අමනාපවුත්, නාසයෙන් දත යුතු ගන්ධ මනාපවුත් අමනාපවුත්, දිවන් දත යුතු රස මනාපවුත් අමනාපවුත්, කයෙන් දත යුතු පහස මනාපවුත් අමනාපවුත්, මනසෙන් දත යුතු ධම්ම නැත්නම් අරමුණු මනාපවුත් අමනාපවුත්. මේ හයේදී පෘථග්ජන පුද්ගලයා චිත්තම් පරිදාය තිට්ඨති අහු වෙනවා. අර පස් ආයතනෙට අහු වෙනවා. පස් ආයතන කියන්නේ ඒකට අදාළ තමන්ගේ හිත ඇතුලේ තිබිලා එන්නා වූ තමන්ගේ මතයේ දෘෂ්ටිය. ඒ ලෝකේ තියෙන දෙයක් වශයෙන් ඒ මුල් කොටගෙන ඔහු තීරණ ගන්නු ලබනවා, ක්‍රියාත්මක කරනු ලබනවා, ප්‍රතික්‍රියා ගන්නු ලබනවා. දැන් පෘථග්ජන පුද්ගලයාව මෙහෙවන දෘෂ්ටිය කුමක්ද? ඇසෙන් ගත්තත්, කනෙන් ගත්තත්, නාසයෙන් ගත්තත් කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය. අති දීර්ඝ සංසාර ගමනේ සහ මේ ජීවිතේ යම් තාක් ඔබ ගත කරලා තිබෙනවා නම් ඒ දක්වාමත් ඔබ පුරුදු කළේ ප්‍රමාදයේ හේවත් මේකට එකතු වෙන එක. දැන් සතර ගමන හදන්න දන්නව ඇරෙනවා, ඔබ සතර ගමන නිදහස් කරන්න දන්නවද? දැන් මෙන්න මේ මොහොතේ බුදුන් වහන්සේ වදාරනවා සිහිය පිහිටලා තියෙනවලු මේ අර අනුගමනීය ප්‍රතිපදාවේ ඉන්න අය. ඔබත් මෙන්න මේ ගොඩ අතරට එන්න. සිහිය අඩු තරමට 100 සංඛ්‍යාවෙන් එකට අහු වෙනවා ඇති. සිහිය වැඩි තරමට ඔබට මේ මොහොතට පරණ එකතු වීම වෙනුවට මේ විදිහට මනාප අමනාප කියන එකේ තේරුම ඇලෙන ගැටෙන දෙපැත්තට බෙදලා තේමා හමු වෙනවා. තථාගතයන් වහන්සේ වදාළ පරිදි මනාපයත් අතරදී අමනාපයත් අතරදී මන්දයත් ඔබ හදාගත්ත දෙයක්. දැන් එකක් නෙමෙයි පරණ එන එකක්. දැන් දුක් දෙන්නේ මේකනේ. පුද්ගලයා නෙමෙයි දුක් ගෙනත් දෙන්නේ. Taman හදාගන්න අමනාපේ දුක් දෙනක් දෙනවා, මනාපේ අහිමි වෙන එකක් දුකක් ගෙනත් දෙන කරුණ.
දැන් මේ තමන්ගේ හිත හදන්න ඕනේ උපේක්ෂාවටම. ඒ පෘථග්ජන මට්ටමේ තාත්තගේ දුගේ උදාහරණය අපට හදන්න බෑ. නමුත් ඔබට දුකින් මිදෙන්න ඕන නම් මේක මේ uppajjati මනාපං අමනාපං ඒකට කියනවා තේසං සංකතං ඕලාරිකං පටිච්චසම්පන්නං කියලා. නමුත් තේරුම් ගත්ත පුද්ගලයා මෙහෙම මනාප උපදින්න නැති තැන දක්වා මේක එකතු නොවීමෙන් ඇතුළත හුසුන්නේ කරගන්න වෙනවා. අන්න එකතු වීම මේ පොත පුරාම නැත්නම් ත්‍රිපිටකයේ පුරාම වර්තමාන මොහොතේ සිදුවෙන සිද්ධියක් වශයෙන් ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ අර පස්ස කියන්නේ අර පරණ හදාගත්තේ කියන එක. මේක විඳිනවට වේදනා කියනවා, ඒකට ඇලෙනවට ගැටෙනවට තණ්හා කියනවා, අර ඇලීම හෝ ගැටීම, ඒකට මුලා වෙනවට උපාදාන කියනවා, ආයෙ තිනවට භව කියනවා. මෙන්න ප්‍රමාදේ. මේ මෝඩකම නොකරන්න බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි මේකට එකතු වීම වෙනුවට එකතු නොවීමෙන් අවසන් කරන්න ඔබ සිවුරු දියුණු කරන්න වෙනවා. මොකද්ද මේකේ කියලා තියෙන්නේ? ඒ අරමුණු විසින් ස්පර්ශ කරන කල ඔහුගෝ ඇයගේ සිත ඒකට මුලා වී ගහ ගන්න, මරා ගන්න, කපා ගන්න, කොටා ගන්න යන අදිවාසේති නප්පජහති නවිනෝදේති නබ්‍යන්ති කරෝති න අනභාවං ගමේති නං වූ මෝඩකමට තවදුරටත් ඉඩ දෙන්නේ නැහැ. එවෙනට ඔහුට හෝ ඇයට, උන්වහන්සේට හෝ එතුමියට පහානය සඳහා, ඒක ප්‍රහාණය, මේ පස්ස ප්‍රහාණය සඳහා නාදිවාසේති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභාවං ගමේතිවත් එකතු නොවීම සිහියෙන් කටයුතු කරමින් පස්ස නිරෝධය කරන්න පටන් ගන්න වෙනවා. ආරබත නික්කමත යුඤ්ඤත බුද්ධ ශාසනයේ ඔන්න බුදුන්ගේ අනුශාසනාව දන්න පුළුවන් තැන. මේ පරණ කුණු කන්දලයට එකතු වෙලා තවදුරටත් සතර හදනවා වෙනුවට මේකෙන් මිදෙන්න මේ අල්ලාගත්ත දේ එකතු වෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? එකතු වීමෙන් බලවත් වෙනකොට එකතු නොවීමෙන් අතහැරෙනවා. ඔබ ඔබේ පෞද්ගලික ජීවිතය තුළ අත්හදා බලන්න. කවුරු හරි සමග අමනාප වෙලා ඉන්නවා, කවුරු හරි ඇවිදින් ගතු කියනවා. ගතු කියන්න අර පුද්ගලයාත් එක්කලා අමනාපේ මෝරනවා, දුරදිග යනවා. කියන්නේ නැත්නම් අඩුපාඩුවක් පේන්නේ නැහැ. ටික දවසක් යනකොට නරක හිත අයින් වෙලා හොඳ හිත ඇති වෙනවා. අර පැවැත්වීමෙන් වැඩි දියුණු වී නොපැවැත්වීමෙන් සංසිඳේ. ඒක නිකන් සාමාන්‍ය හිත වෙලස් වෙනකොට මේ මිදෙන්න ඕන පුද්ගලයාට. දැන් එහෙමනම් මනාපේදී පස්ස නිරෝධය, අමනාපේදී පස්ස නිරෝධය, ලාභේදී පස්ස නිරෝධය, අලාභේදී පස්ස නිරෝධය. එතකොට පස්ස නිරෝධය කියන්නේ හමු වෙන එක වළක්වන එකද? එහෙම තමයි රටේ නම් උගන්වන්නේ. නමුත් බුදුන් වහන්සේලා, රහතන් වහන්සේලා ඊට පස්සේ හම්බ වෙන්නේ නැද්ද? මේ උන්වහන්සේලා ඇස්කම් පියානද ඉන්නේ? නෑ, ආයෙත් මොන ගහනවනේ. ප්‍රසාදයට ගෝචර රූපය හම්බ වෙනවා. අතීතෙන් එන්න දෘෂ්ටියක් නැහැ, ප්‍රත්‍යක්ෂයක් නැහැ. මරි අතීතයේ මැල එකක්. ඒ නිසා ක්‍රියාසිට වශයෙන් හම්බ වෙන ඇරුණාම විඳවන්නේ නැහැ. විඳවන්නේ තමන් හදාගත්ත එකන්නේ. නිවිලා ඉන්නවයි කියනවා. මිනිස්සුන්ට කළ හැකි දෙයක් සජීවී දහමක්. අනුගමනයේ ප්‍රතිපදාවක් අනිවාර්යෙන් කරන්න ඕන. මේ සමය මේ බුදුදහමේ මේ ක්‍රමය හමු වෙන්න පෙර ඔබ වරද්දාගත්ත මුලා වෙන්න බුදුකටපත් වෙලා ඉන්න එක නිදහස් වෙන්න ඔබට කාලය ඕන. සීන් කටයුතු කිරීමයි කියලා අප්‍රමාදයේ නිවනට මගේ බුදුන් වහන්සේගේ නිර්දේශය දවස් 7යි අවුරුදු 7යි. එහෙම තේරුම් ගත්ත අයට බලන්න දෙයක් නැහැ ආයේ. නමුත් අවුරුදු 700ක් ගිහිනුත් අපේ අයට කාටවත් බැරි වෙලා තියෙනවා මන්දයත් බුදුන් වහන්සේ වැරදි නිසාද? නෑ. මේ පාලිය සිංහලට පරිවර්තනයේදී වෙන වෙනත් ಜಾති පෘථග්ජන මට්ටමින් අරුත් දක්වා සමාජයේ මුලා වී ඇති බැවින්, දෙසන්නන් මුලා වී ඇති බැවින්, අසන්නන් මුලා වී ඇති බැවින් වෙන මොනවද ආයේ? කරලා බලන්නකෝ. මේ දහම් පෙළ පාවිච්චි කරලා බලන්නකෝ. මේ අපි කතා කරන මේ මොහොතේ මෝඩකමට එකතු නොවෙන්න සිහිය පාවිච්චි කරලා වර්තමානයේ හදන්න නැතුව ඉඳලා බලන්නකෝ. එයා යන්නේ නැද්ද කියලා. ඒක නේද අප්‍රමාදය කිව්වේ. පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදාන, උපාදානපච්චා භව ප්‍රමාදේ නම්
පස්ස නිරෝධයෙන් ඉතුරු ඔක්කොම කතා කරන්න දෙයක් නැහැ නේ. වේදනා තණ්හා උපාදාන නිරෝධ. භවපච්චා ජාතිනම් භව නිරෝධෝ නිබ්බානං. ඒක නේද මේ අප්‍රමාදී ඵලයේ එතන අත්හදාවලමින් ඉන්නවා කියලා කියන්නේ. මේ පෙන්වන්නේ. කොහොමද පෙන්වන්නේ? ඉමං ක්වාහං භික්කවේ අපමාද ඵලං සම්පස්සමානෝ තේසම් භික්ඛූණං. අන්න මම මහණනි මේ ඒ මොහොතේ අප්‍රමාදයේ ඵලය ලැබමින් ඉන්නවයි කියලා කියනවා. අර ඒ මොහොතේම ලැබෙන දෙයක් මේක. ඔන්න දැන් මේ දේවදහ සූත්‍රයේ කියන්නේ නැතුව මේකට මේ අද කියන්නේ ලංකා ශාවක සූත්‍රය කියලා. ලංකාවේ ජීවත් වෙන සියලුම බුද්ධ ශ්‍රාවකින් නැත්තම් නිවන් කැමති අය සඳහා සූත්‍රය ගැලපෙන්නේ. මේ ළඟදී මට දරුවෙක් අදහසක් ඉදිරිපත් කරලා කියනවා මේ විවාදයට මාතෘකාවක් ඉල්ලලා. මාතෘකාවක් තියෙනවා කරුණු කියලා දෙන්න කියලා. භික්ෂුව වර්තමාන අභියෝගයට අනුව වෙනස් විය යුතුයි, වෙනස් නොවිය යුතුයි. මං කිව්වා බාහිර පහසුකම් අනුව නම් පයින් ගිහින් හරියන්නේ නැහැ. මේ තේ තිබුණ නැති හින්දා ඒ කාලේ කෝපි බී අද තේ බොන්නේ නැහැ කියලා හරියන්නේ නැහැ. එදා රේඩියෝ තිබුණ නැහැ හින්දා රේඩියෝ පාවිච්චි කරන්න හොඳ නැහැ කියලා හරියන්නේ නැහැ. බාහිර වශයෙන් නම් එදා ගමින් ගමට ගිය පහසුකම වෙනකොට අද තාක්ෂණය සූප් පාවිච්චි කරන්න ඕන. නමුත් අධ්‍යාත්මික වශයෙන් ගත් කල මේ පස්ස නිරෝධේ නැත්නම් හැමදාමත් මේ උපාදානෙන් මිදෙන එක ඕක වෙනස් කරන්න නම් බෑ කියලා. බාහිරෙන් වෙනස් වුණාට ඇතුළතින් බුදුන් හෙළි කළ සනාතන ධම එදත් අදත් ඉදිරියටත් ස්ත්‍රී පුරුෂ භික්ෂු හැමෝටම වෙනස් කරන්න ඕන දෙයක් නෙවෙයි. එදා තියෙන කාරණා නිසා උපදීවි කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක අද තියෙන කාරණා නිසා අද උපදීවි. දැන් අර ඇතුළු වෙනවා එක සැරේයි පිට වෙනවා එක සැරේයි ඇතුළු වෙනවා එක සැරේයි දැන් ආපහු මොකද නැවත බලනකොට වැඩෙනවා. ඒකටනේ භාවනා කියන්නේ වැඩෙනවා. දැන් මේකත් නැවතද බලනකොට විදර්ශනා වැඩෙනවා. දැන් අර එකතු වෙන පැත්තට යන අයට කියනවා අනුසෝතගාමී කියලා. මේක පටන් ගත්තාම පටිසෝතගාමී කියනවා. දැන් සිහිය පිහිටලා තියෙන්නේ කොහාටද එතකොට එහෙනම්? වර්තමාන මොහොතේ ඇසෙන්ද කනෙන්ද නාසයෙන්ද දිවෙන්ද කයෙන්ද ලෝකෙත් එක්කලා සම්බන්ධ වෙන්නේ නැත්නම් මනසින්ද ඒ මොහොතට පරණ එකට අහු වෙනවද අහු නොවෙනවද කියන තැනට සිහිය තියෙන්න වෙනවා. ඔන්න මම දකින බුදු සමයේ සඳහන් අපහැරීම පස්ස නිරෝධය. ඒක හොඳට තේරෙනවා නම් මේ මිනිස්සු දුක් විඳින්නේ තමන් හදාගත්ත මෝඩකමක් තුල කියලා. තවදුරටත් ඒකට එකතු වෙන්න කැමති වෙන්නේ කවුද? සිහියෙන් කටයුතු කිරීම. පරණ දේ ආපුවාම එකතු නොවී අතහරින්න. දැන් සිහිය පිහිටලා තිබෙනවා. ඒකෙන් දැවෙන්නේ තැවෙන්නේ නැහැ. ඒකට යටත් වෙන්නේ නැහැ, වහල් වෙන්නේ නැහැ. අන්න තේරුම් ගත්තේ නැති පුද්ගලයා යටත් වෙනවා, වහල් වෙනවා. ඔහු ප්‍රමාද විහාරී. හදාගත්ත කෙනාට හදන්න දෙයක් නැහැ. ඔහු ශික්මන පුද්ගලයා. බුදුරජාණන් වහන්සේ වදාරනවා තේරුම් ගත්ත අයට මේ නිවීමට යන්න අන්න අනුගමනීය ප්‍රතිපදාව අනුගමනය කරන්න ඕන. භික්ෂුවක් භික්ෂුණියක් උපාසක උපාසිකා ඕන කෙනෙක් වශයෙන් සලායතනයේදී. සලායතන වර්ගයේ තියෙන දහම් පෙළ. ස්කන්ධ පංචකේ නම් දහම් පෙළ වෙන විදිහකට තියෙවි. කොහොම ගත්තත් තේරුම් ගත්තම එතකොට මේකේ තිබෙන්නේ මොකද්ද? මෝඩකම හදන්න යරනම ඊට පස්සේ රට වටේ යන්න හරි ඉන්දියාවේ චෛත්‍ය බලන්න යන්න හරි ලෝකේ වටේ යන්න හරි මොනවා හරි තව වැඩ කරන්න කියලා තියෙනවද මේ සඳහා? මේ කීසා නොකී වැඩ ගොඩාක් හදාගෙන බෞද්ධකම කියලා කිව්වට මේ වැඩේ වෙන්නේ නැත්නම් අර ආපහු පුණ්‍ය කර්ම සඳහා විපාක විතරයි. සමහරට පලක් ඇති පුණ්‍ය කර්ම, සමහරට පලක් නැති පුණ්‍ය කර්ම. නැත්නම් ඵලයේ 100ට 1ක් විතර තියෙනවා. මේ 60ක් 70ක් ඵලයේ තියෙන දේවල් කරන්න තියෙදි 100ට 1ක් විතර දෙයකට මුළු කාලයම කැප කරනවා. ඵලදායිතාවය කියලා ලෝකේ තියෙනවනේ දරටේ. යම් කිසි වැඩක් කරනකොට ඵලදායිතාවේ වැඩිම බලන්න වෙනවා. එහෙනම් ඔබේ පුණ්‍ය කර්මත් ඔබට සහ ඔබේ පරලොවට සහ මෙලොවට සහ
ලබන්නාට ඵලදායිතාවය බලන්න. වඩාත් ඵලදායි දේවල් සඳහා යොදවන්න ආයෝජනය කරන්න. මට විස්තර කරන්න බැරිකමක් නැහැ මට. නමුත් මම විස්තර කරන්නේ නැහැ. ඒ වගේ තවත් සූත්‍රවල මේක තිබෙනවා. අපි ඉස්සරහට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මෙන්න දේවදහ සූත්‍රයේ භික්ෂුන් වහන්සේලාට වදාළේක වුණාට අපි කතා කරනකොට ඔබටත් ගැලපෙනවා. ඔබ දැන් තේරුම් ගන්නවා මේ ලෝකේ ඉන්නකොට ඇඟ රත් වෙන්නේ ඇඟ ලේ රත් වෙන්නේ බාහිර කාරණා නිසා නෙමෙයි. ඒක පුංචි ප්‍රත්‍යක් විතරයි. ඔබ හදාගත්ත ඔබ ළඟ තියෙන දෘෂ්ටි හේවත් මම නිසා කියලා. ඒකටයි මම කියන්නේ. මේ කාම විතර්කේ නැමැති මම, ව්‍යාපාද විතර්කේ නැමැති විහිංසාව විතර්කේ මම ඇවිදින් ඔබට දුක් දෙනවා. ඔබ මෙහෙවනු ලබන දුක සඳහා මේ තුන් දෙනා එකතු වෙලා මේ තුන් දෙනා චිත්තාභ්‍යන්තරයේදී ඝාතනය කරන එක බුදු සමයේ පෙන්වනවා කෙලෙස් නසනවා කියලා. විදර්ශනා වඩනවායි කියලා. දුනාත මච්චුනෝ සේනං නලා ගාරංගව කුංජරෝ මාරසේනාව වනසන්න බටදන වලින් හදපු ගයක් වනසන ඇත්රාජයෙකුසේ. ඒක කරනවා නම් යෝයිමස්මින් ධම්ම විනය අපමත්තෝ විස්සති. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ප්‍රශ්නයක් නැහැ. අන්න ඔහු මේ ධර්ම විනයෙහි අප්‍රමාද වෙනවා. එහෙනම් ඉහාත්ම වශයෙන්ම මේ මොහොතේදීම මේ පෙන්වන ලද මොකද්ද? අපමාද පලං දකිමින් මං හිතනවා ඔබට කරුණු පැහැදිලි කිරීම වැටහුණයි කියලා. මොකද අපි කරන්න ඕන කියලා අහන්න නැතුව තේරුම් අරගෙන වර්තමාන මොහොතේ Taman කරන යහපත් ක්‍රියාකාරකම් සමග මේ අතීතයට ඉඩ නොදී මේ අතීතෙන් මිදෙන්නට ඒකට එකතු නොවෙන්න සිහිය දියුණු කරන්න. ඊතා ඉක්මනින් මේ ඔබේ වදකරු ඔබට වද දෙන මේ මායя ඔබෙන් බැහැර වෙලා යනවා. බැහැර වෙන තරමට මේ පෙන්වන ලද අප්‍රමාද ඵලය විඳින්න පුළුවන්කමක් තියෙනවා. ඒ බුදුන් වහන්සේ හොයාගත්ත සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ හොයාගත්ත පරමාර්ථ බුදුන්. ඒක දකින්නට බුදුන් දකින්නවා කියලා කියනවා. ඒකයි ධර්මයේ දකීද බුදුන් දකීද නිවන් දකී කියලා කියන්නේ මේ තුනම එකක් නිසා. අදාළ කරුණු තේරුම් ගනිමින් ලබාගත් ජීවිතයේ ශන සම්පත්තියෙන් ප්‍රයෝජන ගනිමින් බෝසත් මිනිසුන් හදන සමාජයක් තුළ චිත්තසංතානගත දුක තුනී කර ගැනීම තුළින් සමාජගත දුකත් තුනී වෙන්නා වූ සමාජයක් නිර්මාණය කිරීමේ කොටස්කරුවෙක් වෙන්න ඔබට මෙම අවබෝධය හේතු වාසනාව වේවා කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. සබ්බීතිය වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං